සුබ දවසක් හැමෝටම. ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ ඇකඩමික් පර්ෆෝමන්සස් කියන මගේ YouTube channel එක හරහා මගේ වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකට. ඔයගොල්ලෝ දැන්ටමත් දන්න මම විවිධ වර්ගයේ ටියුටෝරියල්ස් කියනවා. ඒ අතර වෙබ් ඩිසයිනින්, ප්‍රෝග්‍රෑමින්, ඒ වගේම cloud computing, data warehousing, DevOps වගේ IT සම්බන්ධ විශේෂ ක්ෂේත්‍ර වගේම රජයේ විභාගවලට අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම වගේ විවිධ වර්ගයේ ක්ෂේත්‍ර පිළිබඳව මම වීඩියෝ ටියුටෝරියල්ස් ගේනවා. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න. හරි. දැන් අද මම ඔයගොල්ලන්ට ගේන්න යන්නේ data warehousing video tutorial series එකේ ඊළඟ වීඩියෝ ටියුටෝරියල් එක. මම ගිය ටියුටෝරියල්ස් වලින් ඔයගොල්ලන්ට කියලා දුන්නා මොකක්ද data warehousing කියලා කියන්නේ. කොහොමද ඒකේ theoretical part එක කොහොමද අපි හදාගන්නේ? ඒ කියන්නේ fact table එකක් කියන්නේ මොකක්ද? dimension table එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම slowly changing dimensions කියන්නේ මොනවද? ඒ වගේ විවිධ වර්ගයේ ක්ෂේත්‍ර පිළිබඳව මම මේ data warehousing මාතෘකාව යටතේ කතා කරා. ඒ වගේම data warehousing ඇයි ඕන වෙන්නේ? වගේම business intelligence හරහා කොහොමද ඒ data warehousing වලට යන්නේ කියලා මම කතා කරා. දැන් අද මම ඔයගලන්ට ගෙන්න යන්නේ ඒ theoretical part එක තමයි ගිය ටියුටෝරියල් වලින් කළේ. දැන් අද practical part එකට යන්න තමයි දැන් මම අද ලෑස්ති වෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන්ම ඔයගලන්ට තියෙන්න ඕන software කීපයක් තියෙනවා. ඒ software තමයි දැන් මේ data warehousing tutorial එක මම ඔයගලන්ට ගේන්නේ ගොඩක්ම SSIS කියන ඒ කියන්නේ Microsoft BI tools. ඒ කියන්නේ Microsoft Business Intelligence tools වලින් තමයි මම මේ data warehousing එක හදන්නේ. මේ tutorial එකේ නමක් තියෙන්නේ මම data warehousing with SSIS යටතේ තමයි. මේකෙදි Microsoft BI tools තමයි මම පාවිච්චි කරන්නේ. කියන්නේ Microsoft Business Intelligence tools. මේ data warehousing එකක් හදන්න යන්න ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වෙනවා software කීපයක් මේ ලැප්ටොප් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරි කම්පියුටර් එකට හරි. ඒකෙදි ප්‍රධානම එකක් තමයි Visual Studio. Visual Studio ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. Microsoft ලගේ තියෙන development IDE එක තමයි Visual Studio කියලා කියන්නේ. ඒක ඔයගොල්ලන්ට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් Microsoft වෙබ්සයිට් එකට ගිහිල්ලා 2019 Visual Studio version එක ඔයගොල්ලන්ට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතාම පහසුවෙන් community edition එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔයගොල්ලන් දැන් සාමාන්‍යයෙන් දැන් මම මේ පාවිච්චි කරන්නේ Windows 7 මැෂින් එකකට නම් 2019 Visual Studio version එක පාවිච්චි කරන්න බැහැ. මොකද Visual Studio 2019 එක පාවිච්චි කරන්න පුළුවන් Windows 8.1 වල ඉඳන් එහාට තියෙන machines වල තමයි ඒක install කරන්න පුළුවන්. ඒ හින්දා ඔයගලන්ට දැන් ඔයගොල්ලෝ Windows 7 පාවිච්චි කරන කෙනෙක් නම් ඔයගලන්ට Visual Studio 2019 දාන්න බෑ. ඒ හින්දා දැන් මම මගේ මේ machine එකේ මම පාවිච්චි කරලා තියෙන්නේ Visual Studio 2017. හරිද? ඒ කියන්නේ 2017 Windows 7 වලට support කරනවා. Visual Studio 2019 ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න බෑ. ඔයගොල්ලන්ගේ machine එකේ Windows 8.1 හරි 10 හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි Visual Studio ඔයගොල්ලෝ දැන් download කරගෙන install කරගන්න. ඒක මම install කරන විදිය මේක කියලා දෙන්න යන්නේ. Visual Studio වල තියෙනවා තුනක් තියෙනවා editions, community edition එක, professional edition එක, enterprise edition එක. මේකේ ඔයගලන්ට free download කරන්න දෙන්නේ community edition එක විතරයි. අනිත් ඒවා free trial තමයි තියෙන්නේ. අපිට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. enterprise එකවත් professional එකවත් අපිට Visual Studio community edition එක තිබ්බහම ඇති අපේ data warehousing වැඩ ටික කරගන්න. හරි ඒක තමයි පළවෙනි software එක අපිට අවශ්‍ය වෙන්නේ. දෙවෙනි එක තමයි මෙන්න මේ
SQL Server Management Studio කියන එක. SSMS කියලා තමයි මේකට කියන්නේ. SQL Server Management Studio කියන එක අපිට අවශ්‍ය වෙනවා. මේකෙදි database හදන්න සහ data warehouse හදන්න, tables හදන්න, ඒ වගේ ගොඩක් දේවල් අපිට කරන්න අවශ්‍යම වෙන දෙයක් තමයි මේ SQL Server Management Studio කියන එක. ඒකත් ඔගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න අත්‍යවශ්‍ය වෙනවා. මෙතන නම් තියෙන්නේ මේකේ මේ SQL Server Management Studio එක හරි. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මට හරියටම මතක නැහැ මේකේ SSMS ඩවුන්ලෝඩ් කරනකොටත් මේ SQL version ඒ කියන්නේ මේ Visual Studio version එකත් එක්ක ගැලපෙන්න ඕනේද කියලා මට ඒක ඇත්තටම හරියට මතක නැහැ. හැබැයි නෑ මං හිතන්නේ නෑ. ඔව් ඒ කියන්නේ SQL ඒ කියන්නේ SSMS දානකොට SQL ඒ කියන්නේ Visual Studio එක්ක ගැලපෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි SQL server එකත් එක්ක ගැලපෙනවද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ SSMS install කරනකොට බලන්න supported SQL server version එක මොකක්ද කියලා. හරිද? හරි. එතකොට ඔයගලන්ට පුළුවන් මෙතනින් SSMS download කරගන්න. මෙතන තියෙනවා කෙලින්ම direct link එක. හරි. ඒක දෙවෙනි එක. හරිද? තුන්වෙනියට ඔයගලන්ට අවශ්‍ය වෙන දේ තමයි SQL server. හරිද? SQL server එක ඔයගලන්ට download කරගන්න වෙනවා Microsoft site එකෙන්. මෙතන තියෙනවා මෙතන තියෙන latest version එක, developer version එක තියෙනවා, express version එක තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේකෙන් developer version එක හරි express version එක හරි දෙකෙන් එකක් download කරගන්න. එකම වෙනස තමයි developer version එක download කරොත් මේක fully featured version එක. කියන්නේ මේක ගොඩක් ලොකුයි. download කරන්න සෑහෙන වෙලා යනවා. හැබැයි express version එක download කරොත් ඔයගොල්ලන්ට ඉක්මනට download කරගන්න පුළුවන්. මොකද ඒක පොඩි light weight හින්දා. ඒ හින්දා ඔයගොල්ලන්ට අවශ්‍ය version එක ඔයගොල්ලන්ට මෙතනින් download කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මෙන්න මේ SSDT කියන එකත් download කරලා install කරගන්න. මොකද SSDT එකත් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. මේ data warehousing වලදී අවශ්‍ය වෙනවා කොහොමත් මේක අපිට කරගෙන යන්න. හරි. ඒ ඔක්කොම ටික install කරගත්තට පස්සේ මම කියලා දෙන්නම් දැන් කොහොමද මම ඒවා install කරන විදිහ කියලා දෙන්නේ නැහැ. මොකද ඒ ගැන ගොඩාක් tutorial internet එකේ තියෙනවා. ඒ හින්දා මම SQL Server, Visual Studio ඒවා install කරන විදිහ මම කියලා දෙන්න යන්නේ නැහැ. හරි. මේ වගේ version උත් ඔයගොල්ලෝ බලලා ඔයාලට කැමති ඔයගොල්ලන්ගේ laptop එකේ තියෙන operating system එකට ගැලපෙන විදිහට දාගන්න. මම නම් මගේ කියනන් දැන් මගේ මේක Windows 7 හින්දා මගේ තියෙන Visual Studio 2017 SQL Server Management Studio එකේ නම් මගේ තියෙන latest version එක. SQL Express එකේ මගේ තියෙන්නේ 2014. හරිද? මම ටිකක් පරණ version එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ගේ Windows 10 වගේ මැෂින් එකක් නම් තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් අලුත්ම version එක හැම එකකින්ම download කරගන්න. හරි. එහෙනම් අපි යමු පටන් ගමු. එහෙනම් data warehousing මම කියලා දුන්නා ඔක්කොම ටික අවශ්‍ය කරන tools ටික. හරි. data warehousing වලට යනකොට අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ Visual Studio. අපි යමු Visual Studio 2017. හරිද? ඔයගොල්ලන්ට මේ වගේ open වෙනවා Visual Studio 2017. හරිද? මේ ටිකේ install කරගත්තාම අපි බලමු. හරි. දැන් මේක තමයි Visual Studio 2017. හරිද? හරි. ඔයගොල්ලන්ගේ 19 නම් තියෙන්නේ මේ වගේ පොඩ්ඩක් වෙනස් එකක් ඇති. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්නවා Visual Studio වල මෙතන තියෙනවා tab menu bar එක. ඒකේ තමයි අපිට අවශ්‍ය කරන පහසුකම් ඔක්කොම කරගන්න තියෙන්නේ.
අපි මුලින්ම යනවා new project එකකට. හරිද? new project එකකට ගියාම ටිකක් load වෙනවා. තව එකක් තියෙනවා මට කියන්න අමතක වුණා. ඒක තමයි මේ Visual Studio install කරනකොට ඔයගොල්ලන්ගෙන් අහනවා මොනවද install කරන්න ඕන packages කියලා. හරිද? එතකොට එතන ෂුවර් එකටම බලන්න data business intelligence, data analytics, data warehouse වගේ ඒ වගේ මට හරියට මතක නැහැ ඒකේ මොකද තියෙන ඔප්ෂන් එකේ නම කියලා. හැබැයි මේ වගේ business intelligence, data analytics ඒ වගේ වලට අදාළ වෙන එක සෙක්ෂන් එකක් තියෙනවා. අන්න ඒ සෙක්ෂන් ඒ සෙක්ෂන් එක එක ඩවුන්ලෝඩ් කරන්න මේ ඩවුන්ලෝඩ් නෙවෙයි ඉන්ස්ටෝල් කරන්න. එතකොට දැන් මේ බේසික් ටික කොහොමත් ඔයා ඉන්ස්ටෝල් වෙනවා ඒකේ විශේෂා බේසික් ඒ ටික මෙන්න මේ තුන කොහොමත් අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරන්න වෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ඇනලිසිස් සර්විසස්, බිස්නස් ඉන්ටෙලිජන්ස් කියන මෙන්න මේ දෙක. හරිද? මොකද අපිට මේ දෙක තමයි ඕන වෙන්නේ මේ data warehousing කරන්න. හරිද? මෙතන බිස්නස් ඉන්ටෙලිජන්ස් යටතේ තමයි තියෙන්නේ integration services. ඒ කියන්නේ SSIS. හරිද? SQL server integration services කියන එක තමයි business intelligence එකට තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා SSAS. හරිද? SSAS කියන්නේ SQL server analytical services. ඒකත් අපිට ඕන වෙනවා මේ data warehousing වලදී multi dimensional cubes හදන්න. හරිද? දැන් මේකේ තියෙනවා multi dimensional සහ tabular model කියලා දෙකක්. ඒක අපි පාවිච්චි කරන්නේ දැන් multi dimensional model එක. ඊට අමතරව reporting service එක අවශ්‍ය වෙනවා SSRS, SQL server reporting service. ඔය තුන පාවිච්චි කරලා තමයි අපි data warehouse එක අපි හදන්න යන්නේ. අපි ඔක්කොටම ඉස්සෙල්ලා අපි integration services project එකක් අපි හදාගන්න වෙනවා. business intelligence යටතේ තියෙන. ඊට පස්සේ අපි මේකේ integration services වලට ගිහිල්ලා මෙතන අපි දාගන්නවා academics කියලා. මේකේ නම හදාගන්නවා. හදගෙන ඔයාලට පුළුවන් මේකේ location එක ඕනනම් වෙනස් කරගන්න. ටික් කළා මම okay දෙනවා. හරිද? okay දුන්නට පස්සේ ඒ create project එක create වෙනවා. හරිද? project එක create වුණාට පස්සේ අපි බලමු මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා. හරිද? දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ solution explorer එකේ තියෙනවා මගේ project එකේ name එක academics දුන්නේ. ඊට පස්සේ අමතරව තියෙනවා project.params, ඊට පස්සේ අමතරව connection managers, ඊළඟට SSIS packages කියලා තියෙනවා. හරිද? මේ SSIS package එක යටතේ මගේ දැනට තියෙන්නේ එක package එක. ඒක තමයි default එන package එක. ඒ package එකේ තමයි දැන් මම මේ කරන්න යන දේවල් කරන්න යන්නේ. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා control flow, miscellaneous, ඊළඟ link, Azure resources, Azure SSIS integration, ඒ වගේම Azure storage එකක් මේකට connect කරගන්න අවශ්‍ය නම් ඒවා කරගන්න. මේ ඔක්කොම කරගන්න පුළුවන් මේ solution explorer එකේ යටතේ තියෙන facilities වලින්. ඊට අමතරව දැන් ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා SSIS toolbox කියලා. හරිද? මේ toolbox එකේ තමයි අපිට control flow එක. දැන් අපි මේ ඉන්නේ control flow එකේ. control flow එකට අවශ්‍ය කරන හැම tool එකක්ම මෙතන තියෙනවා. මේකේ favorites යටතේ තියෙනවා data flow task එකයි execute SQL task කියන එකයි. ඔය දෙක තමයි තියෙන්නේ ප්‍රධානම task දෙක විදිහට. අපිට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ මේ task දෙක තමයි data flow task ඒ වගේම execute SQL task. ඔය දෙක පාවිච්චි කරන්න අපිට ගොඩක්ම ඕන වෙනවා. ඊට අමතරව තව තියෙනවා analysis services, processing, bulk insert. ඒ කියන්නේ ගොඩාක් ඒ කියන්නේ අපිට bulk එකක් විදිහට data warehouse එකට insert කරනවා නම් කොහොමද කරන්නේ? ඒ වගේම data profiling, මෙන්න execute packages, execute process ඒ වගේ ගොඩාක් ඊළඟට FTP, Hadoop එක Hadoop file system එකක් කොහොමද අපි මේ data warehouse එකක් අපි Hadoop වලින් හදනවා නම් කොහොමද ඒකට task හදාගන්නේ? ඒ වගේම අපි data lakes පැත්තට යනවා නම් අපි කොහොමද අපිට ගොඩක්ම Hadoop ඕන වෙනවා. ඒ වගේම Hadoop වල Hive, Pig
ඒ වගේ විශාල වශයෙන් අපිට data lakes පැත්තට යන project හදනවා නම් අපිට ඒ tools පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම containers වල for loop containers තියෙනවා for each. ඒ කියන්නේ අපිට පුළුවන් එකපාර ඔක්කොම අපිට ඒ කියන්නේ ෆයිල් කීපයක තියෙන data ගන්න ඕන නම් අපි මේ for each loops දාන්න පුළුවන්. ඒ වගේම other task වල තියෙනවා CDC change directories, ඒ වගේම backup databases, data mining queries. හරිද? data mining ඔයගොල්ලෝ දන්නවා data warehousing, business intelligence, data lakes. ඒ වගේ subject වලදී data mining කියන්නේ ප්‍රධානම දෙයක්. machine learning වගේ වෙනකොට ඊට පස්සේ history cleanup, තව transfer, jobs, logins වගේ විශාල tools විශාල සංඛ්‍යාවක් මේ SSIS tool box එක හරහා ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට මෙතන දෙනවා server explorer එකේ අපිට data connection servers දාගන්න ඕන නම් ඒවා එතන දාගැනීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මම යන්න දැන් මෙතන ඔබ මේක තමයි අපි හදන මේ මොකක්ද ඒකට කියන්නේ control flow එක. හරිද? control flow එක තියෙනවා මෙතන. ඊට පස්සේ data flow කියලා තියෙනවා. හරිද? data flow ඊට පස්සේ parameters ඒ වගේම event handlers. හරිද? event handlers අපිට දාන්න පුළුවන්. ඒ වගේ package explorer අපි මේවා ටිකෙන් ටික බලමු පස්සේ. මෙතන තියෙනවා control flow. හරිද? මේ control flow කියන එකේ අපිට තියෙන්නේ මෙන්න මේ දෙකින් එකක් තමයි අපි ගොඩක් වශයෙන්ම පාවිච්චි කරන්නේ. හරිද? අපි ප්‍රධාන වශයෙන්ම මේකේ මෙහෙම දාගන්නවා data flow task එකක්. හරිද? drag and drop කරන්න තමයි තියෙන්නේ. හරිද? drag and drop කරලා data flow task එකක් දාගන්න. හරිද? ඊට පස්සේ අපිට ඕන නම් මේක rename කරගන්න පුළුවන් මෙතනින්. ඊට අවශ්‍ය විදියට insert කියලා අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ඩබල් ක්ලික් කළොත් ඔන්න දැන් නිකම් එනවා ඩබල් කළාම data flow එකට. හරිද? දැන් බලන්න data flow එකට ආවහම මෙතන SSIS toolbox එකේ තියෙන tools ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. හරිද? දැන් ඉස්සෙල්ලා තිබ්බ tools නෙවෙයි දැන් තියෙන්නේ destination assistance, source assistance, common යටතේ තියෙනවා HDFS file systems. HDFS ඔයගොල්ලෝ දන්නවා Hadoop කරනකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන දෙයක්. HDFS කියලා කියන්නේ ඊට පස්සේ lookups, merge join, ඒ වගේම ODBC destination, OLEDP command, ඒ වගේම තව තියෙනවා other transforms යටතේ ගොඩාක් ඒවා තියෙනවා. ඒවා විශාල වශයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් අපි ගැඹුරට යනකොට මේවා මේ data warehousing subject එකේ. ඊට පස්සේ destination, sources ඒ වගේ විශාල වශයෙන් තියෙනවා. දැන් අද අපිට ඕන කරන්නේ අපි Excel හරි CSV ෆයිල් එකකින් හරි අපිට ඕනේ database එකකට තියෙන table එකකට data ටිකක් insert කරගන්න CSV හරි Excel ෆයිල් එකක හරි ඉඳගෙන. හරිද? දැන් අපිට ඕනේ ඒක. හරි. අපි මුලින්ම කරන්නේ අපි Excel ෆයිල් එකක් හදාගෙන ඉමු. හරිද? Excel ෆයිල් එකක් අපි හදා ගන්නවා. අපි බලමු Excel ෆයිල් එකක් හදාගෙන Excel හරි. දැන් මම මේක හදා ගන්නවා ID name country. හරිද? ID එක name එක විදිහට මම දෙනවා සමන්, country එක ශ්‍රී ලංකා. හරිද? ඒ දෙක එතන අපි දෙමු ඇඩම්, මෙතන දෙනවා අපි දෙමු ඉංග්ලන්ඩ්. හරිද? 3 අපි දෙමු කවුද දෙන්නේ
William දෙමු Samoa කියලා. හරි. කොහොම දෙමුකෝ. දැන් අපි හදාගත්තා පොඩි Excel ෆයිල් එකක්. අපි මේක සේව් කරමු. save as ගිහිල්ලා බලමු academics කියලා අපි මේක දාගමු. එකක් තියෙනවා. හරි ඒක අපි සේව් කරගමු. book 1 කියලාම සේව් කරගමුකෝ. හරි. ඊට පස්සේ දැන් අපි සේව් කරගෙන තියෙන්නේ මේකේ දැන් තියෙන්නේ මේ CSV ෆයිල් එකක්. හරිද? CSV නෙමෙයි sorry Excel ෆයිල් එකක්. හරිද? Excel ෆයිල් එකෙන් තමයි දැන් අපි data ගන්න යන්නේ. හරිද? ඒකෙදි ආයි තව අපිට ඕන වෙනවා දැන් අපි මේක දැන් හදන්න ලෑස්ති කරන්නනේ කරගෙනනේ තියෙන්නේ. දැන් අපි ඊට ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වෙනවා මේක දැන් මේ දැන් source එක අපේ හරිනේ. source එක තමයි මේක. හරිද? මේ Excel ෆයිල් එක. දැන් අපි destination එකක් ඕනේනේ. අපි දැන් data warehouse එකක් හදනකොට අපි මුලින්ම ඒ කියන්නේ data warehouse එක කියලා කියන්නේ අර fact table dimension table තියෙන එකනේ. හරිද? අපි ඒකට data දාන්න ඉස්සෙල්ලා අපි staging table එකට ඒ කියන්නේ backup වගේ table එකකට අපි මුලින් දාගන්නවා. operational database එකක් අපි හදාගන්නවා. මේ තියෙන source data ඒ විදිහටම තියෙන. හරිද? අපි ඒ හින්දා අපි මුලින්ම database එකක් හදාගන්න ඕනේ. ඒකට මම යනවා SQL server management studio එකට. හරිද? server management studio එකට ගියාට පස්සේ බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේක තමයි SQL server management studio. හරිද? SQL server management studio. බලමු මොකද දැන් වෙන්නේ කියලා. හරි. දැන් log වෙනවා. හරි. මේක තමයි මගේ SQL server එක. මම ඒකට log වෙනවා. හරිද? හරි. මේ තියෙන්නේ මම දැනට පාවිච්චි කරපු database වගේක්. මොකද්ද කරන්නේ? මෙතෙන්ට ගිහිල්ලා මම අලුත්ම database එකක් හදනවා. හරිද? මේක හදනවා academics කියලා database එක. හරිද? දාලා okay කරනවා. හරි. දැන් මගේ database එක හැදිලා තියෙන්නේ. හරිද? මේක තමයි Microsoft SQL Server Management Studio කියලා කියන්නේ. මේකෙන් තමයි අපි tables හදන්නේ, database design එක කරන්නේ, ඒ වගේම diagrams හදාගන්නේ, foreign key ඒවා ඔක්කොම දාන්නේ මේකෙන් තමයි. හරිද? ඒ හින්දා අපි මේක හොඳටම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපි මම tables වලට ගිහිල්ලා දැන් මෙතන tables මගේ නැහැ. මම මෙතෙන්ට ගිහලා new table යනවා. new table ගිහිල්ලා ඉවර වෙලා මම දැන් අතන අපි හැදුවේ ID නේ. ID එක ඒ විදිහටම තියෙනවා. මම මේකේ දෙනවා වාචා. අපි බලමු. වාචා 50 දෙනවා. ආයි අපි හැදුවේ name ඒකත් අපි වාචා දෙනවා. country ඒකත් අපි වාචා දෙනවා. හරි. දීලා අපි මේක save කරගන්නවා. මොකද්ද මම එකට දෙන්නේ academics නේ අපි හැදුවානේ. user කියලා අපි table එක හදාගන්න. හරිද? dbo.user. හරි. දැන් අපි මෙතන table එකට ගිහිල්ලා මේක refresh කරනවා.
රිෆ්‍රෙෂ් කරන්න ඉස්සෙල්ලා අපි බලමු ෆයිල් ටේබල්ස්. හරි මෙතන මුකුත්ම දැන් ටේබල් පෙන්වන්නේ නැහැ. අපි රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරාම අපි හදපු user කියන ටේබල් එක දැන් මෙතන පෙන්වනවා. හරිද? ඊට පස්සේ මෙතන අපිට මේ ප්ලස් මාක් එක ක්ලික් කරාම ඒකේ අපිට columns ටික මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි keys දාලා තියෙනවා නම් keys බලා ගන්න පුළුවන්. හරිද? හරි. අපිට ඕන නම් මෙතනින් ක්ලික් කරලා මෙතන set primary key දෙන්නත් පුළුවන්. හරිද? දැනට මම එහෙම කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම යනවා ආපහු Visual Studio එකට. ගිහිල්ලා දැන් අපි source එකයි destination එකයි හදාගෙන ඉවරයි. දැන් අපි මේකෙන් ඒ ටික load කරන්න යන්නේ database එකට. හරිද? දැන් මොකද්ද කරන්නේ? දැන් අපිට source එකක් එපා. හරිද? source කියන පැත්තට ගිහිල්ලා අපි Excel source කියන එක තෝරගන්න. හරිද? Excel source. හරිද? ඊට පස්සේ Excel source එක ගියාට පස්සේ අපි මේක ඩබල් ක්ලික් කරාම මෙතනින් එනවා අපිට connection manager එකක් තෝරන්න. හරිද? දැන් මෙතන මුකුත් නැහැනේ අපි new යනවා. new connection එක. හරිද? ගිහිල්ලා අපි දෙනවා මේකෙන් browse කරලා අපි අර හදාගත්ත path එක. හරිද? academics එකේ book 1 නේ. හරි. මගේ version එක 2013. හරි. first row has column names. හරි. ඊට පස්සේ okay කරා. හරි. ඊට මෙතන අපි table overview ඒ විදිහටම දීලා මෙතනින් මම sheet 1 දෙනවා. sheet 1 දීලා ඊට පස්සේ columns වලට යනවා. columns ගියාම මේ අපිට අවශ්‍ය කරන ටික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ okay කරනවා. හරි. දැන් හරි. දැන් මෙතන අර තිබ්බ error mark එක දැන් ගිහිල්ලා තියෙනවා. දැන් source එක හරි. ඊට පස්සේ යනවා destination එකට. දැන් මට ඕනේ OLEDB destination එකක්. හරිද? කියන්නේ අපේ database එකට දාගන්න ඕනේ. හරිද? එතකොට මම මේක මෙතෙන්ට set කරනවා. හරිද? මෙතෙන්ට set කළා. මෙතනින් double click කරලා මෙතන OLEDB connection එක හදන්න ඕනේ. connection එක දැන් මගේ මෙතන තියෙන මේ connection එක නෙමෙයිනේ වැරදිනේ. හින්දා මම new යනවා. new connection යනවා. new connection ගිහිල්ලා මෙතන අපිට server name එක හදාගන්න පුළුවන්. දැන් මෙතන ක්ලික් කරාම මේක ටිකක් වෙලා ගියාම මේකට server name එක අපිට එනවා මෙතනින්. ඒකෙන් අපි හරි. හදාගෙන මගේ server name එක තියෙන්නේ SQL Express. හරි. හරි. ඊට පස්සේ මෙතන මම academics කියන table database එක test connection යනවා. connection succeed. okay දෙනවා. හරි. දීලා එතන okay දෙනවා. හරි. දැන් අපි connection එක හදාගෙන තියෙන්නේ. මෙතනින් මම තෝරනවා table viewer fast load කියන එක. මෙතන table එක user. හරිද? දීලා mappings වලට යනවා. mappings ගියාම ඒ කියන්නේ මේ තියෙන source table මේ source එකේ තියෙන ID name country මේ තියෙන්නේ database එකේ තියෙන ID name country. මේ ටික මේ විදිහටම හරිනේ ඇවිල්ලා තියෙන ටික ගැලපිලා තියෙනවා. ඒ ටික okay කරනවා. දැන් බලන්න මෙතන එනවා name cannot convert between Unicode and non-Unicode string data types කියලා. හරි. ඒ කියන්නේ source එකේ ඉඳන් එන data type එකක් database එකේ තියෙන data types එක ගැලපෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ හින්දා මේක අපි දැනට මේ link එක අයින් කරනවා. අයින් කළා මේක මැද්දෙන් අපිට දාන්න වෙනවා data conversion එකක්. හරි. data conversion එකක් අපි දාලා මෙතෙන්ට set කරනවා. set කළා මේක double click කරලා එතන ඔක්කොම select කරනවා. මෙතන අපි මෙතන new id කියලා
id id new make it name new make it අපි හරි මේ ටික දීලා මෙතන අපි Unicode string එක වෙනුවට අපි මෙතන string කියලා දෙනවා හරිද මේකත් string කියලා දෙනවා හරිද දීලා මෙතන අපි 255 අපි අතන දුන්නේ වාචාර් 50 එහෙනම් මේකත් අපි වාචාර් 50ම දෙනවා මේකත් වාචාර් 50ක් දෙනවා දීලා ඕකේ කරනවා හරිද හරි ඕකේ කරලා ඊට පස්සේ මේක මෙතෙන්ට සෙට් කරනවා සෙට් කරාට බෑ මොකද මේක අර කලින් සෙටින් එකමනේ අපි අලුතෙන් OLEDB destination එකක් මේකට ඇඩ් කරනවා ඇඩ් කරලා මෙතනින් academics හරි use හරි mappings වල මෙතනින් දෙන්න ඕනේ new id අපි හදාගත්ත new එක new හරිද ඊට පස්සේ ඕකේ හරි දැන් අපේ errors ටික දැන් ඔක්කොම ගියා හරිද දැන් අපේ වැඩේ හරි ඊට පස්සේ අපිට මොකක්ද තියෙන්නේ මෙතන තියෙනවා මේ start කියන එක අපි ඒක ක්ලික් කරනවා ක්ලික් කරාම බලන්න හරි අපේ 3 rows ටික ඔක්කොම හරි හරිද ඔක්කොම හරියට ඇඩ් වෙලා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතුව හරි දැන් අපි යනවා මේකට ගිහිල්ලා අපි මේක ක්ලෝස් කරලා අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු හරිද රිෆ්‍රෙෂ් කරලා අපි select top 1000 rows ගත්තාම මේ අපි අර CS Excel file එකේ තිබ්බ values ටික අපි මේ table එකට log insert වෙලා තියෙනවා නිකම් හරි එතකොට මෙතන record ලක්ෂ ගාණක් තිබ්බත් බිලියන ගාණක් තිබ්බත් අපිට පහසුවෙන්ම මේකට load කරගැනීමේ හැකියාව තියෙනවා මේ SSIS tool හරහා ගිහිල්ලා අපිට පුළුවන් මේ ETL tools පාවිච්චි කරලා අපිට ලස්සනට data warehouse එකට data load කරගන්න. හරි. එහෙනම් අද tutorial එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ ටියෝසේ බලමු මීට වඩා ගැඹුරු විදිහට data warehousing වල වැඩ කරගන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අද tutorial එක මෙතනින් ඉවරයි. හරි. එහෙනම් thank you.